මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා කල්ලෙලිය වෑබඩමුල්ලේ පදිංචි සමන්තා පෙරමුණේ මහත්මිය සහ කැනඩාවේ පදිංචි ඩිනාල් පෙරමුණේ මහතා විසින් මෙම ධර්මදානය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් අදින් 3 මාසකට පෙර එනම් 2021 පෙබරවාරි මාස 23 වන දින දායකත්වය දරූ අය අතරින් වියෝ වූ දයාබර මෑණියන් වන කල්එළිය වෑබඩමුල්ලේ පදිංචිව සිටි ජේ.ආර්. රන්දෙනිය මහත්මියටත් දැනට වසර 2කට පෙර වියෝ වූ ධර්මවංශ පෙරමුණේ පියාණන්ටත් මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධෝහං බෝධිසාමි මුත්තෝහං මෝචයේ පරේ තිනෝහං තාරයිස්සාමි සංසාරෝගා මහබ්බයාති. තථාගත බුදු පියාණන් වහන්සේ හෙළි කරවා දාලා වූ ධර්ම කරුණක් ධර්මදේශනාවක් වශයෙන් දේශනා කරන සැනීම සඳහා අනුග්‍රහය දැක්වුවා වූ අනුග්‍රහක බෞතුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණාභිලාෂී සදහැබර පින්නතුනි, මේ සෝදානම් වෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්ම කරුණකට වඩා තථාගතයන් වහන්සේ පිළිබඳ ධර්ම කරුණක් පැහැදිලි කරන්න. ඔබ අප ජීවත් වෙලා ඉන්න මේ යුගයේ දෙස බලන්න. ඵල බර වුණු මලින් පිරුණ වැසි ඇදහැලෙන යුගයක්. මැයි මාසය කියලා කතා කරනවා. එහෙම නැත්නම් වෙසක් මාසය කියලා කතා කරනවා. එහෙනම් අපි සමීපයට වෙසක් සමයේ වෛසාඛ්‍ය මංගල්‍යය විදින් තිබෙනවා. වෛසාඛ්‍ය මංගල්‍යයේ වැසි නැති යුගවලදී, වාරණ නීති නැති යුගවලදී ඔබ සමරපු ආකාරය ඔබට සිහි වෙන්න පුළුවනි. වන්දනා ගමන් ගිය ආකාරය, තොරන් බලන්න ගිය ආකාරය, කූඩු සෑදූ ආකාරය, දන්සල් දුන්න ආකාරය ඔබට මතක් වෙන්න පුළුවනි. මේ එකක්වත් කරන්න බැරි පසුබිමක් තුළ තමයි අපට වෛසාඛ්‍ය මංගල්‍ය සමරන්නට වෙලා තිබෙන්නේ. ඒකෙන් ඔබ හිතනවාද වෙසක් සරු නෑ නැත්නම් වෙසක් සමරන්න බෑ කියලා? මමත් ළමා කාලේ අවුරුදු 12 13 විතර ඉඳලා වෙසක් කූඩු හදපු කෙනෙක්. ඉතින් සිට අද දක්වා යම් යම් ඒ ක්‍රියාකාරකම් ආමිෂය අරහා ප්‍රතිපත්තිය දක්වා ආපු කෙනෙක්. ඒවයි එදාට සතුටක් තිබුණාට අද කියලා ඒවා නෑ කියලා හැම කිසිම දුකක් තියෙනවා කියලා මට තේරෙන්නේ නෑ. ඒ නිසා අපට මේ අවස්ථාව හොඳයි කියලා මට හිතෙනවා. මේ ඔරුව පෙරළුනොත් පෙරළුණු පිට හොඳයි කියනවා කියලා තමයි ගීතයකින් මම අහලා තිබෙන්නේ. ಭಾರತයේ පිරිස එකතු වෙලා කොරෝනාව ගැන සැලකිලිම නැත්නම් කුම්භ මේලා පැවැත්තුවා. ශ්‍රී ලංකා වාසීන් රජත් සමග එකතු වෙලා උත්සව පැවැත්තුවා, අවුරුදු උත්සව. කොරෝනාව ගණන් ගන්න නැතුව. දැන් දඬුවම විඳින්න වෙලානේ තියෙන්නේ. ඒ නිසා දැන් මේ දඬුවමෙන් අත මිදෙන්න දඬුවම තර ටිකක් දුර දිග නොයන්න, ඛේදවාචකයක් නොවෙන්න නම් දැන් පෙරළුණු පිට හොඳයි කියන්න තමයි වෙලා තිබෙන්නේ. නමුත් මේකෙන් මම දකින්නේ නැහැ බුදුන් වහන්සේ පිළිබඳ හිතන්ට, බුදුන් වහන්සේ පිළිබඳ තේරුම් ගන්නට වෙනදාට වඩා ඉඩකඩක් ලැබෙනවා. මන්දයත් දැනටමත් ඔබට නිවෙස් වලට සිටින නිසා සහ සංචරණයේ සීමා විති බැවින්. එබැවින් ඒක බාධාවක් කොට ගන්නේ නැතුව මේ යුගයේ මේ බුදුන්ගේ පහළවීම කියන එකේ තේරුම ටිකක් තේරුම් ගන්න බැලුවා නම්, අපිට බුදුන් හඳුනා ගන්න බැලුවා නම් නරකද?
දැන් සාමාන්‍යයෙන් ඔබ පාරම්පරික බෞද්ධයෙක් නම් මෙලහට දහදහස් වතාවක් විතර බුද්ධං සරණං ගච්ඡාමි කියලා ඇති. අනිත් ආගමිකෙක් නම් එහෙම කියලා නැහැ. නමුත් මට නම් තේරෙන්නේ නැහැ මේ බුදුන් සරණ යනවා කියන එක පෘථග්ජන සමාජයට වළංගුයි කියලා කියන්නේ අරුණහම. ඔබට නරකද මේක වළංගු කරගත්තොත් එහෙම? ඒ නිසා මෙන්න මේ ගාථාව මම ගත්තේ උන්වහන්සේගේ පැතුමක්. මේ මගේ ගාථාවක් නෙමෙයි මේක. උන්වහන්සේගේ පැතුමක්. අහං බුද්ධෝහං කියන්නේ මම අවබෝධයට පත් වෙලා අන් අය අවබෝධ කරවන්නෙමි. ඉස්සාමි අදටත් වළංගුයි මේක අනාගත කාල වාක්‍යයක්. මම තරණය කරලා තින්නෝහං මුත්තෝහං මම මිදී මෝචයේ පරේ අන්න අය මුදවන්නෙමි. ඒ ඔබයි තින්නෝහං මම තරණය කොට තරණය කරවන්නෙමි. තරයිස්සාමි කවුද? අනිත් අය මහත් වූ භයංකර වූ මේ සංසාර ඕගයන්ගෙන්. සංසාරය කියන එකේ ඕගයක් තියෙනවා. ඕගය කියන එකේ තේරුම සාමාන්‍යයෙන් සැඩ පහර කියන එක. සැඩ පහරට අසු වුණාම ගම් අතර සැඩ පහරට අසු වුණාම ඔබ කොහෙද යන්නේ? සාගරයට යනවා. ඒ වගේ මේ බුදුන් වහන්සේ වදාළ දහම් කරුණු තේරුම් ගන්නට බැරි වුණාම ඕග හතරක් සහිත සැඩ පහරකට අසු වී සංසාරේ නැමැති සාගරයට යනවා. කැලණි ගඟේ හරි මාඔයේ හරි තව ඔය එක සැඩ පහරින් සාගර වුණාම ගසාගෙන ගිහින් මරණයටපත් වෙනව නැත්නම් සාගරයට යනවා. නමුත් මේ කාමෝග භවෝග දිට්ඨියෝග අවිද්‍යාවෝග කියලා සැඩ පහරවල් ටිකක් ඔබේ හිතේ තියෙනවා. මේවට අහු වුණාමත් සාගරයට යනවා. සංසාර සාගරයට. මේ සංසාර සාගරයෙන් එතර වීම මුල් කොටගත්තා වූ කාර්යයක් උන්වහන්සේ කරලා තිබෙනවා. එහෙනම් අපට මොකද්ද මේ උන්වහන්සේ මේ අවබෝධ කරගත්තේ කියන එක තේරුම් ගන්න වෙනවා. නිසා අපට බුද්ධ කියන පදේ ලැබෙන්නේ ඒ පාලි භාෂාවෙන්ම තමයි. ඒක අපට අටවිසි බුදු කියන වචනෙන් පච්චේක බුද්ධ කියන පදයෙන් තමයි හම්බ වෙන්නේ. බුද්ධ කියන පදේ අපි පුද්ගලයෙකුට පාවිච්චි කළාට ඔවුන්ට වෙනම නම් තිබුණා. තණ්හංකර මේදංකර ආදී වශයෙන් පටන් අරගන්න අතර අපේ 2600කට 700කට ಭಾರತයේ පහළ කෙනාටත් කියන්නේ මේ සිද්ධාර්ථ ගෞතම ගෝත්‍රයෙන් උපන් සිද්ධාර්ථ තමයි. එතකොට උන්වහන්සේට මේ බුද්ධ පදයේ යෙදුනේ මොකක් නිසාද? ඒකේ සිංහල තේරුම අවබෝධයටපත් වූ තැනැත්තා. මෙන්න මේ අවබෝධයටපත් වුණ අය මීට පෙර මේ යුගයේ ඉඳලා නැහැ. ඊට ආසන්න සැනසීමක් සම්සුන් බවක් ලබාගත් 6 දෙනෙක් ගැන කතා කරනවා මේ සඩ්ශාස්ත්‍රවරු 6 දෙනෙක් කියලා ಭಾರತේ. නමුත් උන්වහන්සේගේ සොයා ගැනීම හමුවේදී වුන් අපායට යමන කෙවණේ සිට ලෞකික සම්සුන් බවල් හරහා නොමගිය පිරිසක් නැත්තම් ඕගයන්ට අහුණු පිරිසක් කරුණාම ඕග තරණය කළ අය බවට පත් උනේ නැහැ. මොකද්ද මේ අවබෝධයටපත් වීම? මෙන්න මේ අවබෝධයට පත්වන පුද්ගලයා අවබෝධයට පත්වීම සඳහා ධර්ම දේශනා කරලා තිබෙන්නේ. අවබෝධයට පත්වන පුද්ගලයා දේශනා කළා වූ ධර්ම දේශනා කිරීම තුළින් ඔබටත් අවබෝධයට පත් වෙන්න පුළුවනි. අවබෝධයට පත් වූ තැනැත්තා දේශනා කරන ධර්මයේ පසක තබා ඒ පුද්ගලයා අනුගමනය කිරීම වෙනුවට ඒ පුද්ගලයා වඳින පුදුන අය බවට පත් වුනහම එතකොට බුදු සමයේ ප්‍රතිපත්ති පූජාවෙන් බැහැරව ආමිස පූජාවට මුල් තැන දෙන බුදුන් හඳුරන්නේ නැති බුදුන්ට කියලා තමන්ට පුදා ගන්න පිරිසක් පහළ වෙන හැදෙන සමාජයක් බවට පත් වෙනවා. තථාගතයන් වහන්සේම පරිනිර්වාණ සූත්‍රයේ දේශනා කළේ නැහැ. නමුත් පරිනිර්වාණ සූත්‍රයක් තිබෙනවා පසු කාලීනව කවුරු හරි කියලා. ඒකේ උන්වහන්සේ වදාරලායි කියලා තියෙනවා. මේ දෙවියන් සහිත බමුණු සහිත මරුන් සහිත මේ ලෝකේ දෙවියන් එකතුලා මං වෙනුවෙන් කරන්නා වූ පුද පූජා මං වෙනුවෙන් කරන දේවල් වෙන්නේ නැහැ. මම ඔබ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ආමිසයෙන් පුදන්නෝ තොපටම පුදාගන්නේදී ප්‍රතිපත්තෙන් පුදන්නෝ පමණක් මා පුදුති කියලා වදාලයි කියලා. ඒ වචනේ එහෙම තියෙනවා කියනවා රටේ තොටේ. නමුත් අපට පෘථග්ජන පුද්ගලයන් වශයෙන් ප්‍රතිපත්තෙන් පුජන පාරට යන්න බැරි වෙනවා. අපි ආමිසයම ඉහළට අරගෙන වර්ධනය කරනවා. වෙනස් කරනවා කාලෙන් කාලෙට ලොකු කරනවා. ලොකු වැඩක් බවට පත් කරගන්නවා.
අනේ ලොකු වැඩේට අනවශ්‍ය ආකාරයට වටිනාකමක් දෙමින් කාලය ධනය සමය නාස්ති කරන්න ප්‍රතිඵල අඩු. ප්‍රතිඵල නැත්තේ නෑ ලෞකික විපාක පවතිනවා. නමුත් ලෝකෝත්තර ප්‍රතිඵලය හා සංසන්ධනය කිරීමේදී ලෞකික ප්‍රතිඵල අඩු ක්‍රියාකාරකමකින් වළක්වන්නද දන්නේ නෑ මේ දේවල් මෙහෙම ඇවිදින් තිබෙන්නේ. අනිත් එක තමයි මේ ජීවිතයේ ආසන්නයට ඇවිදින් තියෙනවා හැමදෙනාගේම මරණාසන්න වෙලා තියෙනවා කොතනද කොහෙ කියන්න බැරි. ඉතින් මේ මරණ තුනක් ඇති මිනිහෙක් පැණිකෑය කියලා කියනවානේ. මේ සියල්ලත් තියාගෙන අපි මේ ජීවිතය පිළිබඳ යථාබෝධයක් ලබා ගන්නට S2 පියාගන්න සිද්ධ වුණොත් බයක් නැතුව S2 පියාගන්න තැනට එන්නට කරුණු හොයාගන්න කාලයක් යොදා ගන්න එක නෙවෙයිද වටින්නේ. මම නම් දකින්නේ අන්න එහෙමයි. ඒ නිසා මම මේ කතා කරන්නේ බුදුන් වහන්සේගේ ධර්මය ගැන නෙමෙයි බුදුන් වහන්සේ ගැන. බුදුන් වහන්සේ ගැන කතා කිරීමේදී මම පාසල් අධ්‍යාපනයේ දහම් පාසල් අධ්‍යාපනය තුළ ඉගෙන ගත්ත අර තුසිත දෙවි වලින් චුත වීම කාලයේ දේශයේ කුරුලකේ මව බැලීම එහෙම නැත්නම් සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය ගිහිගේ කල කිරීම අබිනිෂ්ක්‍රමණය පැවිදි වීම මේවා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒවා සිද්ධීන් විතරනේ. ඒවා අතීතයේ සිදුවන සිද්ධීන් විතරයි. වෙනස් කළත් අලුත් කළත් ඒවා සිදු වෙලා හමාරයි අපට අපහු ගන්න බෑ. නමුත් අවබෝධයටපත් වීම එදා වුණාට අදටත් වළංගුයි. මොකද්ද එහෙනම් උන්වහන්සේ මේ ආපු ගමනේදී මේ අවබෝධයටපත් වීම කියලා කියන්නේ කියන එක. එතකොට ඔබට මට මෙන්න මේ වගේ සරල කාරණාවකින් පටන් ගන්න වෙනවා. මොකද දරුවොත් ගෙවල් වල ඉන්න නිසා දරුවෝ තේරුම් ගන්න ඕන තැනකින් පටන් ගන්නවා මම. ඔබත් මමත් කටේ කිරිසුඳ නැති සුරතල් වෙලා හිටිය කාලයක් තිබුණා නේද? මව්පියන්ගේ අතේල්ලි විහාරස්ථානයට ගිය දවසක් තිබුණා නේද? කොහොමද බුදුන් දැක්කේ? මට නම් හොඳට මතකයි. විහාරස්ථානයේ විහාරයේ වැඩ ඉන්නා වූ හිඳි පිළිමය පෙන්නලා අන්න පුතේ බුදුන් නැත්තම් බුදු සාදු කියලා තමයි පෙන්වුවේ. එතකොට අපට මේ ප්‍රියංකර මුහුණුවර හැඩේ දිහා බලලා සංකල්පයක් මතාව ගත්ත හැකි. ඊට පස්සේ ඉතින් එතුමන් පිළිබඳ කතාව පාසලෙන් දහම් පාසලෙන් අහනකොට එයාගේ කතාව තමයි මේ කියවෙන්නේ කියලා අපට ප්‍රතිමාව බුදුන් බවට පත් වන තැන් එහා පැත්තට දැන් ඊට එහාට යන්න වෙනවා. එතකොට මම නම් දකින්නේ දරුවන්ට උගන්වන්නට මේ දේවල් හොයා බලපු නිසා සියවස් බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් 3ක් 4ක් විතර යනතුරු 3ක් විතර යනතුරු අපි ওই දකින්න ප්‍රතිමා කලාව තිබිලා නැති බවයි. සාංචි විහාරයේ කැටයම් වල පෙන්වන්නේ අවුරුදු 236කට 300කට පස්සේ තමයි ප්‍රතිමාවක්. එහෙනම් ඒ බුද්ධ පරිනිර්වාණය සහ 236ක් අතර කාලෙක කොහොමද බුදුන් නැඹෙහුවේ එතකොට? බුදුන් කියන පුද්ගලයා හිටියෙත් නැහැ, පිළිමේ තිබුණෙත් නැහනේ. බුදුන් නැද්ද ඒ කාලෙට? එනිසා මේ ගාන්ධාර අමරා මතුරාවතී කියනා වූ කලා සම්ප්‍රදාය තුනක් එක්තු වෙලා සකස් කළා වූ ප්‍රතිමා කලාව ලොකු බවට විශාල බවට පත් කරන වගේ වැඩි කරගෙන දිගින් පළලින් උසින් මහතින් ලොකු බුදුන් හදන්න යන්නා වූ ඉවරයක් නැති ආමිස පූජාවෙන් බුදුන් පිදීමේ තැන තමයි අපි ඉන්නේ. බුදුන් හඳුරන්නේ නැතිව බුදුන් පිළිමයකට ගත්ත සමාජයක. තව ටිකක් එහාට යන්න. සිද්ධාර්ථ කුමාරයා තාපසයා රජතුමා නෙවෙයි බුදුන් කියන්නේ. අපට එහෙනම් ඉගෙන ගන්න හම්බ වෙනවා වෙසක් පුණු පොහොදා උදෑසන උන්වහන්සේ පටිච්ච සමුප්පාදය දැකලා නිරෝධය දැකීමෙන් පත් උනායි කියලා අවබෝධයකට. අවබෝධයට පත් වූ තැන් පටන් අවබෝධයට පත් වූ තැනැත්තා කියන වචනය ඔබ අසා තිබෙනවා. හොඳයි සිද්ධියක් මතක් කරගන්න. මේ කුමාරයා නක්ෂත්‍රය පිළිගත් අනුගමනය කරේ නැති වුණාට කුමාරයාගේ තාත්තා ඒ කාලේ ඔය හින්දුව ඊට සාසන්න දහමක හිටපු බැවින් ජන්මපත්‍රයක් පරීක්ෂා කරලා කුමාරයාගේ අනාවැකි කිව්වයි කියලා හෙව්වයි කියලා අපි ඉගෙන ගන්නවා. එතකොට ඒ අනාවැකිවල තමයි තියෙන්නේ මේ කුමාරයා ගිහිගේ හිටියොත් සක්විති රාජ සම්පත් අලඳනවා. පැවිදි වුණොත් බුදු වෙනවයි කියන එක. මට නම් ඉතින් මේ පද දෙකේ තියෙනවා ගැටලුවක්. දැන් පෙරම්පුරලා ආවේ බුද්ධත්වයට පත් වෙන්න. එතකොට එහෙනම් මේ සක්විති රජ කියන වචන සංකල්පයක් වශයෙන් තිබුණ රජවරුන්ගේ ප්‍රධානියා කියලා තාමත් සක්විති රජ කෙනෙක් පහළ වෙලා නැහැ මේ ලෝකේ. මට හිතෙනවා ඔය පැවිදි වෙන්නේ නැතුව ගෙදරම ඉඳන් අවබෝධයටපත් වීමට දන්නේ සක්විති රජකම කියලා කියන්නේ කියලා.
මට හිතෙන පෞද්ගලික දෙයක් මතක තියාගන්න. මොකද වෙන්ඩාවේ ඒකටනේ. එහෙනම් කොහෙන් හරි එක වෙන්න ඕන. මොකද සක්විති රජකම ගත්තාම දැහැමි රජකමක් වශයෙන් උත් පෙන්වන්නේ. හොඳයි. ඒක අපි පසකින් තබලා ඊට පස්සේ මේ කුමාරයා පිළිබඳ අනාවැකි ළමා කාලේ ඉගෙන ගන්න ඇඟිලි දෙකේ කතාව සහ තනි ඇඟිල්ලේ කතාව. බමුණෝ 108 දෙනා නම් 107 දෙනෙකුට ඇඟිලි දෙක දෙක උස්සන්න වෙනවා ඔවුන්ගේ අනාවැකියට අනුව. කොණ්ඩඤ්ඤ තවසට පුළුවන්කමක් තියෙනවා එක ඇඟිල්ලක් උස්සන්න නෑ. ඒකාන්තයෙන්ම බුදු වෙනවා. මේ කොණ්ඩඤ්ඤම තමයි ඒ වෙනුවෙන් පැවිදි වෙලා පස්වග තවුසන්ගේ ප්‍රධානියා බවට පත් වුණේ කියන එකත් මතක් කරගන්න. මතක් කරගෙන ඔවුන්ගේ දිට්ඨිය මතක් කරගන්න. ඔවුන් හිටියේ අර අත්තකලමතාන යෝගී පාරේ ගිහින් තමයි අවබෝධයට පත් වෙන්න ඕනේ කියලා වුණුත් මෙහෙවුන් ලැබුවා සිද්ධාර්ථ කුමාරතාපස්තුමා වෙනුවෙන්. එතුමන් ඔවුන්ට එහා රූක්ෂ ප්‍රතිපදාවක් අනුගමනය කරලා ඒකේ ප්‍රතිඵල නැති බව දැනගෙන ඔවුන් අපහැර යනවා. දැන් ඉන්පසුව තමයි උන්වහන්සේ ස්වකීය ස්වාධීන පිළිවෙතකට ගිහින් ඇවිද අනුගමනය කරලා තින්නේ මැදුම් පිළිවෙත කියලා. එහි ප්‍රතිඵලය තමයි බුද්ධ ගයාවේදී ওই වෙසක් පුණු පොහොදා උදෑසන උන්වහන්සේගේ මානසිකත්වය ලෞකික සීමාව ඉක්මවා යන ලෝකෝත්තරයකට පරිවර්තනය වුණේ. ලෞකික සීමාව පව ඔස්සේ පින ඔස්සේ ධාන ඔස්සේ රූපී අරූපී බඹතල දක්වා මිනිස්සු පරිවර්තනය කරන් හිටියා. මතක තබා ගන්න ඕන් කාටවත් ලෝකෝත්තර කියන සැනසීම හෙවත් මාර්ගඵල කියන සැනසීමට ඒකේ හම්බුනේ නෑ කියලා. දැන් මේ වෙනස අපි හොයමු. තාම හොයන්න බෑ. දැන් විවේකව ඉඳලා සත් එහෙම ගත කළයි කියලා කියනවා. මට නම් ඉතින් ඕවයි සම්මත දෙයක් තේරෙන්නේ නැහැ, ගැඹුරක් තමයි තේරෙන්නේ නැත්තේ. මම අදටත් කල්පනා කරනවා ආහාර නැතුව දවස් 7යි ඉන්න පුළුවන්කමක් තිබෙන්නේ ජලය වාතය ලැබෙනවා නම් මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. මේ බත් පිඬු 49ක් අනුභව කළා දවස් 7ක් කොහොමද නිරාහාරව හිටියේ කියලා අදත් මම හිතනවා. කිව්වේ නැති වුණාට. ඉතින් ඒවා නෙමෙයි අපිට වැදගත් වෙන්නේ. මොකද ඒවා මොනවා හරි ඔය දහම් පෙළක් ඔය තියෙන්නේ. ඔය සද්ධර්ම පේලි හැම දෙයක්ම. ඒ නිසා අපි හොයන්න ඕන සද්ධර්ම පේලිය අරනහම ඒ සිද්ධිය ගත වෙච්ච දෙයක් නේ. ඒක මනුස්සයින් වශයෙන් හිතපුවහම වලපම පිළිගන්න බැරි කාරණයක්. ඉතින් මේවා අපට තේරෙන්නේ නැති දේවල් තියෙන නැතු මේවා අපහාසයට ලක් කරන්නේ නෙමෙයි මේ කතා කරන්නේ. ඒවා අපිට නොතේරෙන ගැඹුරක් තියෙන එක ඔය ඇත්ත සිද්ධිය. නැත්තම් ඒක සිදු වුණා. ඒ නිසා ඒකෙන් පෙන්වන්නේ මොකද්ද කියන එක අපි හොයන්න වෙනවා. අපේ අර්ථයෙන් බලන්න නැතුව. මේ தත්වයකදී ඊට පස්සේ එහෙමනම් මේ සත්සති ගත කලෙන් පසුව උන්වහන්සේගේ අවධානය යොමු වෙන්නේ කාටද? මේ තේරුම් ගත්ත දෙනන් ටිකක් ගැඹුරුයි නිකම්ම මිනිස්සු ඉන්න නම් කියලා බෑ. ඩිංගක් මේ පිළිබඳ ගවේෂණය කරපුවා හොයනවා නම් හොඳයි කියලා තමයි ආලාර කාලාම බුද්ධකරාම පුත්‍ර බග්ගෝ හොයන්නේ. ඒගොල්ලොන්ට වාසනාව නැහැ. අනතුරු අත ළඟ ඉන්නේ පස්වග තවුසන්. දැන් මේ මරණස් ගමන ඉසිපතන ගමන මවා පෙන්නනවා අපට. පාගමනින් වඩිනවා දෙවරු පොරවාගෙන සිවුරක් පොරවාගෙන පාත්‍රයේ කරේ දාගෙන සංසුන් ගමනින්. ඔන්න කොණ්ඩඤ්ඤ තවුස කියනවා අන්න සිද්ධාර්ථ ගෞතමයා බුදු වෙන්න බැරුව ශරීරය අලංකාර කරගෙන අපෙන් උපස්ථාන ගන්න අපි ගාවට එනවා. ඇයි ඔබ මේකට අවධානය යොමු කළේ නැත්තේ? මගේ නම් විශේෂ අවධානයක් තියෙනවා. කවුද ඔය කියන්නේ? කොණ්ඩඤ්ඤ. අර එක ඇඟිල්ලක් උස්සලා ඒකාන්තයෙන් මුදවා කියන කුමාරයා තවුස තමයි මේ දැන් එන්නේ අන්න බුදු වෙන්න බැරුව එනවායි කියලා. දැන් මොකද්ද මේ කියන්නේ? තමන් ඉදිරියට වඩින්නා වූ මේ සිද්ධාර්ථ ගෞතමීන් වහන්සේ නැත්තම් බුදුන් වහන්සේ බුදුන් බව කොණ්ඩඤ්ඤ තවුසාටවත් අඳුනගන්න බැරි කොට අද එහෙම ලංකාවේ බුදුහාමුදුරුවෝ වැඩියොත් එහෙම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවත් අඳුනගන්න බැරුව යනවා. කොණ්ඩඤ්ඤ තවුසට බැරි කොට එහෙනම් පන්න ගනි රටින් සාසනය විනාශ කරන්න ආවයි කියලා. එහෙම තමයි අපට පේන්නේ. ඒ නිසා මේවා ටිකක් මීට වඩා ගැඹුරු කාරණා. අපි හොයන්න යන්න වෙනවා. නමුත් එතන පෙන්නනවා ශාක්‍ය වංශිකයෙක් බැවින් ආසනයක් ලැබුවයි කියලා. ඔය අපි ළඟ තිබෙනවා ඈතින් ගමනක් ආපුවම කෙනෙක් පෙර ගමන් යන එක. බඩු බහන්න තියෙනවා නම් අතට ගන්න එක. කකුලේ මඩ ගෑවිලා නැදනම් පාදෝණය කරන එක. විවේක නම් අසුන් පනවන එක. වාඩි වෙන්න අවශ්‍ය නම් අපහසු නම් ගිලම්පස පිළිගන්නන එක. මේ ආගන්තුක සත්කාර බුදු සමය තුළ තියෙන හැටි. මේවා කරන්න බෑ කියලා කතා කරගත්තයි කියලා. නමුත් එහෙම කරන්න බැරි වුණයි කියනවා ළඟට වඩින විට.
ඒ සාකච්ඡාවේදී මොකද්ද පෙන්වන්නේ? තමන් අවබෝධයට පත් වී පැමිණි බව. මොකද්ද පෙන්වන්නේ? පිළිගන්න බැරි වුණ බව. පිළිගත්තේ නැති බව. එක සාක්කියයි තිබුණේ. සයව දුෂ්කර ක්‍රියාවේදී කිසිම දවසක එකම දවසක්වත් ඔවුන්ට උන්වහන්සේ වංචා කළේ නැහැ. බොරු කළේ නැහැ. ඒ පෞරුෂත්වයේ මත ඒ අයට පිළිගන්න සිද්ධ වෙනවා මොකක් හරි වෙනසක්. ඒ නිසා ඔවුන්ට සිද්ධ වෙනවා උන්වහන්සේට වඳින එක පුදන එක වෙනුවට අපපස්ථාන කරන එක වෙනුවට වට වෙලා ඉඳගෙන උන්වහන්සේ කියන දේ අහන්න. අන්නේ කියන දේ අහනකොට ඒ කියන දේ කියවෙනවා එදා සමාජයේ ගෙදරයි කැලේ හිටපු අයගේ චරිත ටික. ඉන් පෙර දේශනාවකදී මම මේක විග්‍රහ කළා සහ මෙතන විග්‍රහ කරන්නේ නැහැ කාලය මදි වෙන බැවින්. ලෝකෝත්තර අභිවෘද්ධියක් අපේක්ෂා කරන්නේ නම් ඔවුන් නැවත නැවතත් යෙදෙන්නා වූ මේ දුක් සහිත ප්‍රතිපදා දෙකට ආයුබෝවන් කියන්න ඕන. කාම සුකල්ලිකානු අනුයෝගෝ නැවත නැවතත් ඇසේ කනේ නාසේ දිවේ කයේ අරමුණේ සැපතේනවා කියලා ඒ පස්සේ පන්නන එක. කැලේ හරි ගෙදර හරි මහනකමේ හරි ඉන්ද්‍රිය ගෝචර සැපත කාම සුකල්ලිකානුයෝගය. ඒකට අරමුණු එන්ට නොදී චිත්තාබද්ධරේ සාන්ත සමාධියක් හදාගෙන කෙලෙස් යටපත් කරගෙන ඒක නිවන කියලා. මමත්වයේ සඟවන මමත්වයේ සියුම් කරන අරූපී බඹතල දක්වා ගියත් සක්කාය තියෙනවා සියුම් වෙලා. තමා කියන්නේ කය නෙමෙයි මේ මම කියන එකට වදදී මමත්වයේ සියුම් කරලා හඟවා ගන්නා වූ යෝගය අත්තකලමතානි යෝගය. මේ දෙකේම ගියාම කාමයේ ඔස්සේ භවයට ධානයේ ඔස්සේ භවයට කාමගාමී ධානගාමී භවගාමී භව නිරෝධගාමී ප්‍රතිපදාවක් නැහැ. ඒ නිසා මේ දෙකට අහු වෙන්නේ නැතුව යන්න උන්වහන්සේ පාරක් පෙන්නනවා. ඒක දම්සක් පැවතුන සූත්‍රේ නම් අත්තලි තන් දෙක මැදින් පෙන්නා වූ මැදුම් පිළිවෙත කියලා කියනවා. මේ දේශනාව ඔබ අහලා තියෙනවද කියවලා තියෙනවද? අගට මොකද පෙන්වන්නේ? ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්කුං උදපාදි යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං විරෝධ ධම්මං. කොණ්ඩඤ්ඤ තවුසාට දහම්මැසක් පහළ වුණාලු. අන්නේ දහම්මැසට දැවුණයි කියලා තියෙනවා කිසියම් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ දේවල් නැත්නම් ඒ සියල්ල නිරෝධ වෙනවයි කියලා. විතරක් නෙමෙයි වරහන් ඇතුලේ පෙන්නනවා සෝවාන් වීමත් සමග බුදුන් දැක්කයි කියලා. මේ රහස ඔබ තේරුම් ගන්නවද? ඇත්තටම සෝවාන් වෙන්නේ නැතුව බුදුන් දකින්න බැරි බව බුදුන් හඳුනන්න බැරි බව කුඩා දරුවා පිළිමෙට බුදුන් කීවාසේ වැඩිහිටියන් ශරීරයේ බුදුන් කීවාසේ එක එක්කෙනා බුද්ධ කියන ස්වභාවයට සංකල්ප නැත්තම් ප්‍රතිබිම්බ හදාන ඇති. නමුත් බුද්ධ ස්වභාවයට ප්‍රතිබිම්බ හදන්න බැරි බව තමයි අප්පටිම විසුද්ධි මාර්ගය කියන මෑතලිය වූ බණ පොතේ අප්පටිම කියන වචනෙන් කියලා තියෙන්නේ පිළිම නෑ කියලා නෙමෙයි. බුද්ධ නම් වූ තත්වයට අපි අනික්වට අම්මා තාත්තා හතුරා මිතුරා කියලා හදාගන්නවා ප්‍රතිබිම්බයක් හිතේ. ප්‍රතිබිම්බයක් නෙවෙයි බුදුන් කියන්නේ. අතක තබා ගන්න. එනිසා අපට ඒක හිතට හදලා බලන්න පුළුවන් එකක් නෙවෙයි. හදන හැම එකක්ම සංකත ධාතු බවට පත් වෙනවා. බුදුන් යන අසංකතය. දැන් මෙන්න මේ බුදුන් හොයාන යන්නට නරකද මේ කාලේ ටිකක් ධර්ම දේශනා කීපයක් ශ්‍රවණය කළොත් එහෙම. එතකොට ඒක ಭಾರತයේ බුදුන් අපේ බුදුන් ගෞතම බුදුන් නෙමෙයි. සමස්ත ලෝකයාටම බුදුන් අවබෝධයට පත් වූ තැනැත්තා. උත්තරීතර මිනිසෙක් පහළ වූ අවස්ථාව. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළගැනීම, ලෝභය, දේශය, මෝහය මහ මිහිමත පාවිච්චි නොකර ජීවත් වෙන විදිහක් උගන්වපු අවස්ථාව. ඒවනේ අපි මේ පාවිච්චි කරන්නේ. පුංචි පැලේ සිට රජමැදුර දක්වා පාවිච්චි කරන්නේ මේ ආයුධ. ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය බොරුව මුල් කොට ගත්ත ලෝකයක්. මේ ටිකෙන් අත මිදෙන්න නේද මේ බුදුවරයෙක් මිනිස්සුන්ට පාර පෙරලා තිබෙන්නේ. අපි ඉතින් ඔය ඔක්කොම ටික තියාගත්ත අනුගමනය කරන්න පුළුවන් බුද්ධ ආගමත් තෝරගන්නවා.
ඒකට ආමිස පූජාව කියලා කියනවා. අවශ්‍ය කාලෙට පෙරහැරවල් යන්න, මල් පෙරහැරවල් යන්න, පිළිම හදන්න, චෛත්‍ය හදන්නත් පුළුවන්. ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර පරිගැනීම මෙහෙම හිට අනිත් පැත්තෙන් කරන්නත් පුළුවන්. ඉතින් කරන අය තේරුම් ගන්න. බෞද්ධ ලෝකේ හරි, දේශපාලන ලෝකේ හරි, පෞද්ගලික ලෝකේ හරි, තමන්ගේ නිවෙස්වල හරි ඔය කියන දෙපැත්තම ද්විත්ව චරිතය නෑ. ඒ නිසා මේ මිනිස්සයාට කියන්නේ උත්තරීතර මිනිසෙක් කියලා. අතිමානුෂ කියන වචනකුත් පාවිච්චි කරනු ලබනවා. ඔබ දකින මානුෂිකත්වයට වඩා ඉක්මවා ගියා වූ. එහෙනම් අපට අන්න මේ ප්‍රතිමාව තුළ, ශරීරය තුළ දකින්නට බැරි දෙයක් තියෙනවා බුදුන් කියන පදේ. අවබෝධයට පත්වීම කියන කාරණේදී. මේ සම්බන්ධයෙන් පසුව උන්වහන්සේලා පැහැදිලි කරලා තිබෙන්නේ කුමක්ද? ඔය සූත්‍ර දේශනාවල පැහැදිලි කරලා තිබෙන්නේ. දැන් කොණ්ඩඤ්ඤ තවුසාට ධර්මයේ වැටහීමෙන් නම් බුදුන් දකින්නට හමුුනේ. ඒ බුදුන් කියන්නේ පිළිමය හෝ ශරීරය නෙවෙයි. උන්වහන්සේ බුද්ධ නම් වූ තත්ත්වයට පත් වුණාම අවබෝධය කුමක්ද කියලා තේරෙන එක. ඒක අපට ඇස් දෙකට බලන්න බෑ, ශරීරයෙන් බලන්න බෑ. නමුත් ඒකට තව වචනයක් තියෙනවා මෙහෙම. ඒක පසුකාලීන දේශනාවකින් හොයාගන්න හම්බ වෙන්නේ. කිංතේ වක්කලි විනාපූතික ආයන දිත්තේන යෝකෝ වක්කලියේ ධම්මං පස්සති සෝමං පස්සති. පූතිකය හේවත් කොටස් 32කින් ඒ ශරීරය දිහා බලලා නම් ඇති අර්ථයක් නැහැ, බුදුන් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් ධර්මයේ දාස දකින්නවා නම් බුදුන් දකින්න පුළුවන්. ධර්මයේ දැකීමෙන් දකින්න බුදුන් කුමක්ද? එහෙම එකක් ත්‍රිපිටකයේ තියෙනවා, පොතෙත් තියෙනවා, දේශනත් වෙනවා, කියත් ඉන්නවා. නමුත් හොයාගන්න බැරි වෙනවා. අපි හොයන්න වෙනවා. මේ පිළිබඳ පසු කාලීන තථාගතයන් වහන්සේ ධර්මය කියලා මොකද්ද පෙන්වලා තිබෙන්නේ? ඒක උන්වහන්සේ ළඟ විතරක් තිබෙන දෙයක්ද? ඔබ ළඟත් තිබෙන දෙයක්ද? ඔබ ළඟ වැරදි යන දෙයක්ද? ඔබ ළඟ ඒක වැරදි යන බැවින් ඔබට බුදුන් දකින්න, බුදුන් හමුවට යන්න බැරි වෙලා ඔබ සසරට වැටලා තියෙනවා නේද? ඒ සසරට වැටෙන එක වෙනුවට බුදුන් වෙත වැටෙන පාර ඔබට පැත්තට හරවා ගන්න බැරිද? මේ සසරට වැටෙන පාරට කියනවා අනුසෝතගාමී කියලා. බුදුන් වෙත යන පාරට කියනවා පටිසෝතගාමී කියලා. සසරට වැටෙන්නේ කොහොමද? ගෙවල් දොරවල් තිබිච්ච මිනිස්සු නැති වුණාම හිඟමනට වැටෙනවායි කියලා කියනවා. ඒ වගේ සංසාරෝගා මහබ්බයාෝග. මේ සැඩපාරවල් ඔස්සේ මරණින් එහා පැත්තට මේ මනුස්ස වර්ගය සත්වහාටද ගියේ? ඒක තේරුම් ගන්න. එතකොට තේරෙනවා ඕග වල භයානකම. ඔය මනුස්සකම් පැත්තකින් තියලා හොරකම් මරකම් තක්කඩිකම් බොරුකම් කරන්න ගිහිල්ලා චිත්තාභ්‍යන්තරයේ ලෝභ දේශ මොහෙන් පොරවා ගත්තාම කය මිනිස්සුනාට සිතින් තිරසන් ගති ලක්ෂණ වලට කිට්ටු වෙනවා. දැන් ඔහුට පරලෝ යන්න සිද්ධ වෙන්නේ කයෙන් නෙමෙයි චිත්තාභ්‍යන්තරයේ පවතිනා වූ ලෝභයෙන්, මෝහයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. සෝකායස බේදෝ පරම්මරණ දුක්ගතින් උප්පජ්ජති. ඔන්න ඕගේට අහු වුණා. പ്രേත භූත අසුර പ്രേත නිරිතිරිසන්. එක සූත්‍රයක පෙන්නනවා සසරින් මිදෙන්නට තිරිසන් සතෙක්ව ඉපදීම තරම් බාධාවක් තවත් නැහැ. මොකද ගොඩෙන් ආපහු බෑ. අපහසුතාවක්. සමහර ආගම් වල උගන්වන්නේ මිනිස්සුයම තිරිසන් වෙලවයි කියලා. අපි බුදු සමය සම්බන්ධයෙන් ඔවුන් දක්වන සංකල්පය. ඒ ඔවුන්ගේ අවබෝධය සහ ඔවුන්ගේ තියෙන මන්දබුද්ධික භාවය. කයෙන් කවුරුත් පරලෝ යන්නේ නැහනේ. කය ප්‍රාණය නිරුද්ධ වීමත් සමගම වැඩක් නැති දෙයක් බවට පත් වෙනවා. එතනින් එහාට ඒක ආදාහනය කළත්, භූම දානය කළත් මියගිය පුද්ගලයාට වැදගත්කමක් නැහැ. ඒවා තම තමන්ගේ ආගමික චාරිත්‍ර විතරයි. නමුත් එකතු කරගත්ත පින්පව් වලට අනුව අනාගතයක් තීරණය වෙලා ඉවරයි. ඒ නිසා වුන් ඒ වන විට පවෙන් පරලෝ ගොස්. පව් නැමැති හේතුයේ ඵලය ඇරුණාම කයෙන් පරලෝ ගිහින් සතෙක් හැදුනේ නැහැ. කය මෙහි භූම දානය කළා, ආදාහනය කළා. ඒක කොහොමවත් ගියේ නැහැ. නමුත් කය උදව් කරගෙන සිතේ එකතු කරගත්තා වූ පාප කර්මයේ පුණ්‍ය කර්මයේ විසින් ඔහුට අනාගත ඵලයක් හදලා දුන්නා. ඒ නිසා ඒකට කියනවා නචසෝ නච අඤ්ඤෝ කියලා. ඔහු නෙවෙයි. නමුත් වෙන කෙනෙකුත් නෙවෙයි. කුඹුරේ ගොයංග හැදිලා තිනවා, පැහැෙනවා. පැහුණාම කපා ගන්නවා. ඒක පිදුරු වශයෙන් කුඹුරේ දාලා යනවා, නැත්තම් පුච්චනවා.
නමුත් ගෙදර ගෙනියනවා බීජ. ඊළඟ කන්නට කුඹුරට දාපුවම බීජ පැලවෙනවා. දැන් අර ඉස්සර ගොයන් ගහද මේ ගොයන් ගහ කලේ බීජ මේ රැස් කරන එක. ගොයන් ගහ මියන බව දැනගෙන බීජ විසින් මොකද කළේ? අනාගත පැලයක් හදලා අර වගේම. එහෙනම් මෙන්න මේ කර්ම බීජ ක්‍රියාවලිය උගන්වන්නේ නැහැ ආගම්වල බොහෝ විට. කර්ම බීජ ද්‍රව්‍ය නෙමෙයි, විතර වී වගේ අල්ලන්න බෑ. නමුත් කර්ම බීජ තමයි මේ අනාගත ඵල හදන්නේ. අන්න එහෙනම් ඉවත් බවක් නැති ජීවිතයක් ගත කරනවා ජීවිතේ මිනිසත්කම අහිමි වෙලා අර ඕගේට අහු වෙනවා. ඊට පස්සේ ඒක සැපයි උන්ට. ඔබ හිතනවාද අපට පෙරුණට උන් දුක් විඳිනවා කියලා උන් දුක් විඳිනවායි කියලා දුකයි කියලා හිතනවායි කියලා? නෑ, මඩවලේ ඉන්න මීහරක පෙරලි නාන්න කැමති හරියට. සුනකයා ඒ ජීවිතයට ආසයි. එහෙමයි ඒ ආස කරන නිසානේ හැදිලා තියෙන්නේ. මේ පැත්තට එහා පැත්තට ඊට පස්සේ පුණ්‍යකාමී පැත්තටපත් වුණාම ඒකෙත් මේ ඕගිය තියෙනවා මිනිසුන් අතර හෝ දෙවියන් අතරට භවගාමී වෙන එක. තව එහා පැත්තට හොයාන ගිහිල්ලා ධානය වුණොත් එහෙම ධානගාමීත් භවගාමී බුද්ධෝත්පාද දෙකක් තුනක් යනකල් එන්න බැරි මගාරින්නට. මේ නිසා බුදුවරයෙක් පහළ නොවන සමාජයේ පව ඔස්සේ පින ඔස්සේ ධාන ඔස්සේ සත්වයාට භවගාමී වෙන්න ඇරුණාම ඊට වඩා එහාට යන්න බෑ. ඒ වචන ගාමී වෙන අතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන න්‍යාමයට කියනවා බව නිරෝධගාමී කියලා. පසුකාලීන දේශනාවල අවබෝධය කොහොමද පෙන්වන්නේ? ඒ සඳහා උන්වහන්සේ තවත් ගැඹුරු කරුණක් හොයා ගන්නවා. ස්ත්‍රිය, පුරුෂයා, ගිහියා, පැවිද්දා කියන වචන වෙනුවට ඔය හැමෝටම පොදු ආගම් ભેදයකින් තොරව රටවල් ભેදයකින් තොරව මිනිසා තුළ ක්‍රියාත්මක වෙන්නා වූ සතුන් තුළ ක්‍රියාත්මක වෙන්නා වූ සියුම් දහමක් ද්‍රව්‍ය නොවන ද්‍රව්‍ය මත සහ ද්‍රව්‍ය නැතුව ක්‍රියාත්මක වෙන පඨවි ආපෝ තේජෝ වාස ද්‍රව්‍ය නම් ද්‍රව්‍ය මතත් ක්‍රියාත්මක වෙනවා තිරිසන්ගත සතා මනුස්ස ආදී වශයෙන්. නමුත් එහෙම නැතුවත් ක්‍රියාත්මක වෙනවා දෙවියෝ භූතයෝ බ්‍රහ්මයෝ වශයෙන්. මොකද්ද ඔබට සතෙක් පේන්නේ ශරීරයක් තියෙන සමේ සත්තු පේන්නේ නැහැ. ඔය මේ ලෝකේ දෙවියන් අදහන විශ්වාස කරන අය ඕන තරම් ඉන්නේ. බෞද්ධ විතරක් නේ අනිත් ආගම් වල. ඒ අදහන විශ්වාස කරන අය කල්පනා කරනවාද අපි වගේ අලබතල කොස් කාලා හදාගන්න ශරීරයක් කියලා. වෙනත් ආගමිකින්ට එහෙම හිතන්න ඉඩ තියෙනවා. නමුත් බුදු සමයට එහෙම හිතන්න බෑ. මන්දයත් මෞකසකින් උපත ලබන අයට පමණයි ඝන කයක් හැදෙන්නේ. එහෙනම් ඔබට පේන තිරිසන්ගත සත්වයා ඔබ. ඒ සඳහා මාස 2.5 සිට 24ක් දක්වා අපි දන්න සත්වයින්ට කාලයක් මෞකස තුළ කලලයක් හදන්න වෙනවා. නමුත් මියගිය පුද්ගලයා පරදත්ත උපජීවියෙක් වෙලා දවස් 7න් ගෙදර එන්නේ මොකක් නිසාද? 7ක් ඇතුළත මැරෙනකොටම ගෙදර එන්නේ කොහොමද? මට්ටකුණ්ඩලී මියගිය ගම දිව්‍ය පුත්‍රයෙක් වෙලා ජේතවනාරාම බලන්න එන්නේ මට්ටකුණ්ඩලී මේ අනේ පිරිසුතුමා නැත්නම් මට්ටකුණ්ඩලී එන්නේ කොහොමද? කයක් හැදෙන්න නම් ඉන්න ඕනනේ එහෙමනම් මාස 10ක් විතර. අන්න ඝන කයක් නැති මනෝමය කයක් තියෙන මේ ශරීර මනෝමය පඨවි ආපෝ තේජෝ ද්‍රව්‍ය නෙවෙයි. එතකොට එහෙනම් මෙන්න මේ අර මම කියපු ශක්තියට කයක් නැතුවත් ඉන්න පුළුවන්. කයකට මේ ශක්තිය නැතුව ඉන්න බෑ. ඒකට මැරෙනවයි කියනවා. නමුත් මේ ශක්තියට කයක් නැතුව ඉන්න පුළුවන්. ඒ මිනිසා විසින් එක්රැස් කරන කර්මයන්ගේ විපාක වශයෙන් උයි. ඒ නිසා මේ සංසාරය හදලා තියෙන මිනිස්සු කරපු පව්පින් වලට අනුව. මිනිස්සු තමයි පව් කරලා මිනිස්සු තමයි අතහැරලා තිරිසන්ගත සත්වෙින්ට ඕපපාතික ප්‍රතිසන්දි පැත්තට යන්නේ. මිනිස්සු තමයි පුණ්‍ය කර්ම රැස් කරලා දෙවියන් අතරට යන්නේ. මිනිස්සු තමයි ධ්‍යාන රැස් කරලා බඹලෝ යන්නේ. මිනිසා විසින් එක් රැස් කරන ලද කර්මයන්ගේ අනාගතයේ සතර කියන්නේ. එනම් බුදුන් පහළ වූ සමාජයේ මිනිස්සුන්ට පව ඔස්සේ පින ඔස්සේ ධ්‍යාන ඔස්සේ සතර හදාන යන්න පුළුවන්. ඕගොල්ලන්ට අහු වෙලා යන්න පුළුවන්. ගිහින් එහෙන් මිදෙන්න පුළුවන් කියලා හිතනවාද? බොහෝ දෙනා කල්පනා කරනවා එහෙම. ඔය සමහර පුණ්‍යානුමෝදනා කරන කට්ටියත් මියගිය පුද්ගලයන්ට පින් අනුමෝදන් වෙලා එතනින්ම සතර දුක් කෙලවර කරගනීවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. මම දකින්නේ නැහැ ඉමස්මින්ගේව ව්‍යාමත්තේ කලෙබරේ ලෝකංච පඤ්ඤාපේමි කියන පදයෙන් පෙන්වන්නේ මේ දුකත් හේතුවත් නැතිව තැනත් මාර්ගයත් මේ බඹයක් පමණ වූ ශරීරයක් ඇති අයට තමයි දකින්න පුළුවන් වෙන්නේ කියලා.
මම දකින්නේ බුදුරජාණන් වහන්සේ බඹලෝ හරි දිව්‍ය ලෝකේ හරි ඉපදුනේ නැත්තේ ඒ බණ කියන්න බැරි නිසා. ඒ නිසා කාලයේ දීපේ දේශේ කුලේ මව් බලලා මිනිස්සුන් අතර ඉපදෙනවා. ඉපදිලා දේශනා කරනවා මනුස්සපතිලාභය සමග සදහම් හමු වුණොත් තමයි දුකින් මිදෙන්න උත්සාහ කරන්න ඕනයි කියලා. ඇයි ඔබ මේවා ආදර්ශ පාठ වශයෙන් ගන්න නැත්තේ? කවුරු හරි කියන බොරුවක් විශ්වාස කරන්නේ? අපි මේවා කියන්නේ තේරෙන නිසා. ඔබට තියෙන කාමයේ පංචකාමය. මේකේ වාත සමුත්ථාන, පිට්ඨ සමුත්ථාන, තෙම්ම සමුත්ථාන නැත්තම් විවිධාබාධා උප්පජ්ජන්ති කියන මහා විශාල රෝගات එක්කලා ඔබ ජීවත් වෙන්නේ. ඒත් ඔබට ඒක එපා වෙන්නේ නැහැ කැමති. මේ එකම ආබාධයක්වත් නැති එකක් දිව්‍ය උත්පත්තිය කියන ඝන කයක් නැති බැවින්. එහෙනම් ඔබට වඩා හොඳ දිව්‍ය කාමයක් සැපතක් එතන තියෙනවා නේද? ජරා ව්‍යාධි නැහැනේ. එහෙනම් ඉතින් ඒක නිවන කියලා හිතනවා ඇරුණාම වෙන නිවනක් හොයන්නේ නැහැ. ඔය එක සූත්‍රයක පෙන්නලා තිබෙනවා අපි මේ සක්කාය සහිතව නේද මේ ඉන්නේ. අපි සක්කායෙන් මිදලා කියලා හිතන් හිටියා බුදුන් වහන්සේ හම්බ වෙනතුරු කියලා දෙවියෝ කියලා තියෙනවා. ඔවුනොත් හිතන්නේ නිවන කියලා. බ්‍රහ්මයන් හිතන්නේ නිවන කියලා. ඒ තියෙන සැනසෙල්ල නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කර වදාරනවා එහෙ අය මෙහාට එන්න ප්‍රාර්ථනා කරමින් ඉන්නවා සුගතිගාමී වෙලා සද්ධර්මයේ ලබන්න මිනිසත් බව ලබන්න ඕනයි කියන මේ කරුණු ඔක්කොම එකතු කරගත්තාම මම විශ්වාස කරන්නේ නැහැ මිනිසුන්ට බුද්ධෝත්පාදයක හැරුණාම වෙනත් සත්ත්ව ලෝකේ උත්පත්ති ලැබලා දෙවියෝ හරි බ්‍රහ්මයෝ හරි වෙලා මේ සංසාර ගමන කෙලවර කරන්නට අවශ්‍ය අනුගාමී ප්‍රතිපදාවකට යන්න පුළුවන් කියලා. එහෙම මතයක් සමාජයේ පැතිරලා තිබුණට වර්තමානයේ. එනම් බුදුන් බොරු වෙන්න වෙනවනේ. උන්වහන්සේගේ මත බොරු වෙන්න වෙනවා. මනුස්ස ප්‍රතිලාභෝච සද්ධම්මස්සද දේශනා මනුස්ස ප්‍රතිලාභය ලබා සදහම් හමුවට උත්සාහ කළ යුතුයි. දෙවියෝ මෙහාට එනවට කියනවා සුගතිගාමී වෙනවායි කියලා ධර්මය හම්බ වෙනවට සුලද්දලාභය කියලා කියනවා ධර්මයේ පිහිටනවට සුපත්තිට බවාහි කියනවා. එහෙම දේශනා කරන්නේ නැහැ නේ බුදුරජාණන් වහන්සේ පුළුවන්. ඒ නිසා මේවැ පුංචි දේවල් තිබුණට අපේ තරම අපි දන්නේ නැහැ. අපි ලබා තිබෙන වාසනාවේ තරම අපි දන්නේ නැහැ. සසරින් මිදීමේ දොරටු අපි ළඟ තිබෙනවා. නමුත් සසරට ඇවිදීමේ දොරටු ඕන තැනක තියෙනවා. ඔවුන්ට සසරින් මිදෙන දොරටුව නැහැ. පරලෝ සැපත් වුණොත් යම් කිසි පුද්ගලයෙක් පරදත්ත උපජීවියෙක් බවට පත් වුණොත් දෙන පින් ලබලා සතුටු වෙයි. ඒ ජීවිතයේ සැපවත් වෙනවා වරුනම එතනින් චුත වෙලා නිවනට යන්නේ නැහැ. එතනින් චුත වෙලා ආපහු මිනිස්සු බවට පත් වෙලා මිනිසුන්තර ධර්මයේ තේරුම් අරගෙන සසරෙන් මිදෙන්න ඕන. තේරුම් ගන්න ඕන කාරණාව. එහෙනම් අපි මේ කතා කරමින් ඉන්නේ එහෙමනම් තව ටිකක් එහාට බුදුන් හඳුනා ගැනීමේදී. ඒ බුදුන් හඳුනා ගැනීමදී ඊට පස්සේ එහෙමනම් මොකක්ද අර කයක් ඇතුව හෝ නැතිව අපායේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ තියෙන්නේ මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායු ඇතුව හෝ නැතුව. බැලුවම මේ බලවේගයට ඉන්නට ඝන කය කියන්නේ ආවේශයක් වගේ එකක්. නැත්නම් අර විමානයක් වගේ එකක්. අපේ ඝන කය නැමැති විමානය තුල සුනකයා නැමැති ඝන කය නැමැති විමානය තුල අර පංච උපාදානස්කන්ධ නැමැති බලවේගය පවතිනවා. දෙවියන් තුළ බ්‍රහ්මයන් තුළ ඝන කයක් නැතුව පංච උපාදානස්කන්ධය නැවති මේ සක්කාය පවතිනවා. ගිලාන සූත්‍රයේ සඳහන් වෙනවා බ්‍රහ්ම ලෝකේ සක්කාය තියෙනවායි කියලා. දෙවියන් සම්බන්ධ සූත්‍රයක සඳහන් වෙනවා දෙවියන්ුත් සක්කාය තියෙනවායි කියලා. එහෙනම් සක්කායෙන් මිදුණ තැනක් නැහැනේ. ඒ සක්කාය කියන්නේ මේ කය නම් එහෙනම් බඹලොවත් දිව්‍ය ලෝකෙත් ඝන කයක් සහ වැසිකිලි කැසිකිලි තියෙන්න වෙනවා. එනිසා සක්කාය කියන්නේ මේ කයට නෙමෙයි මේ කය පවත්වන්නා වූ බලවේගයට. ඒකට කය නැතුවත් පවතින්න පුළුවන්. එහෙනම් අපිට එන්න වෙනවා ත්‍රිපිටකයේ පවතිනා වූ පංච උපාදානස්කන්ධය සක්කායයි. සක්කායෙන් මිදලා නැහැ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ අපාය කොහෙවත්. සක්කායෙන් මිදෙන්න පුළුවන් මිනිසුන්ට පමණයි. ඔන්නමය වැඩිපුර ඇවිදින්න හම්බ වෙන්නේ නැති මුදල අතේ වියදම් වෙන්නේ නැති විවේකව ඉන්න පුළුවන් වෙලාවේ මාධ්‍යයක් උදව් කරගෙන බුදුන් වෙත යන පාර ටික ගැඹුරට. එහෙනම් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධ මේ බුද්ධත්වයේ පිළිබඳ දේශනා කළ සූත්‍ර වර්ගයක් තියෙනවා සංයුත්ත නිකායේ. එහි බුදුන් කියන්නේ කයටද කෙස්ලොම් නියදත් වලටද කියලා හොයාගන්න. එතකොට කරුණු කීපයක් හොයාගන්න පුළුවන් වෙනවා. ඒක තැනක පෙන්නනවා ආස්වාදයේ ආදීනව දැකලා මිදෙන්නේ නැති තාක්කල් මම ලෝකෙට බුද්ධත්වයේ ප්‍රකට කළේ නැහැ.
ආස්වාදයේ ආස්වාදයේ වශයෙන් ආදීන වශයෙන් දැකලා ආස්වාදයෙන් මිදුන දවසේ මම ලෝකෙට බුද්ධ ප්‍රකට කළේ. අපිටත් එහෙනම් ආස්වාදය දැකලා එහි ආදීනය දැකලා මිදෙනකොට තමයි බුදුන් හමු වෙන්නේ. එතකල් හමු වෙන්නේ නැහැ. එහෙම නැත්නම් තවත් පැත්තක් පේනනවා. පංචස්කන්ධය කියලා වචනේ පාවිච්චි කරමින් පංචස්කන්ධයට එන දේවල් මගේය, මමය, මම මගේය කියන ආත්ම වශයෙන් දකින තාක්කල් මම ලෝකෙට බුද්ධත්වයට ප්‍රකට කළේ නැහැ. නේවතාහම් භික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ කියලා මේකට කියන්නේ. දෙවියන් සහිත, බමුණු සහිත, මරුන් සහිත මේ ලෝකේ. උන්වහන්සේට 100% ප්‍රත්‍යක්ෂ වුණාද පංචස්කන්ධ නම් වූ ධර්මතාවයට එන දේවල් නේතං මම නේතෝ හමස්මින් නමේසෝවත්තා කියලා. අන්නේ ප්‍රත්‍යක්ෂ වීම තමයි වෙසක් පුන පොහොදා උදෑසන සිදුවනේ පංචස්කන්ධයේ අනාත්මයට පත්වීමට, අවබෝධයට පත්වීම කියලා කියනවා. ඒ සැවින් උන්වහන්සේට අවබෝධයට පත් වූ තැනැත්තා කියලා කියනවා. එහෙනම් රත්තරන් හරි කිරිගණ්ඩ හරි මැටි හරි බලලා බුදුන් බලන්න හම් වෙන්නේ නැහැ. කෙසලොනිය දත් වලින් බුදුන් බලන්න හම් වෙන්නේ නැත්නම් එහෙනම් දේවදත්තත් බුදුන් දැක්කනේ. සුප්පබුද්ධත් බුදුන් දැක්කා. නමුත් ඉතින් නිවන් දැක්කේ නැත්තේ අර බුදුන් කියන ගැඹුරු දැක්කේ නැති නිසා. නමුත් මේ බුදුන් කියන ගැඹුරු දකින්න දැන් මට තේරෙනවා පුද්ගලයා ඕන නැහැ. උන්වහන්සේ දේශනා කළ ධර්මයේ තුලින් ඒ බුද්ධ කියන පදයට අදාළ අර්ථයට සමීප වෙන්න පුළුවනි. මම මේක ලේසි කරන්නම් මෙහෙම. ආලාර කාලාම උද්දකාම පුත්‍ර භග්ගව කවුරුත් බුදුන් දැක්කේ නැහැ. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ වෙසක් පුන පොහොදා උදෑසන බුදුන් දැක්කා. ඔය අපට ඇනුම් පද කියන අය මැටි වලට වදිනවා, පිළිමකට වදිනවා කියලා අපි මැටි වලට හරි පිළිම වලට හරි පුද්ගලයට හරි බුදුන් කියන්නේ නැහැ. ඊට වඩා ගැඹුරු දෙයක්. මේ ලෝකේ පවතින ආගම් වල අදෘශ්‍යමාන දෙයක් ගැන නම් කියලා තියෙනවානේ. බ්‍රහ්මයා වෙත යනවා. අල්ලා දෙවියන් වහන්සේ වෙත යනවා. දෙවියන් වහන්සේ කියන වචන වලින් පුද්ගල නොවන ස්වභාවයක් සඳහන් කරනවා මොනවා. ඒ වගේ මේවට අදාළ පාරවල් නම් ඒ ග්‍රන්ථවල වර්තමානයේ නැහැ. කියවල බලන නිසා මම දන්නේ. නමුත් එහෙනම් මේ බුදුන් කියලා කතා කරන්නේ ඊට වඩා ඔය ඔබ කතා කරන නොපෙනෙන ශක්තියක් හා සමානව නමක්. තත්වයකට නමක්. ඒට ආරම්භයක් අවසානයක් මුලක් අගක් නැති බැවින්. අසීමිත බැවින්. ඒකට අපි කියනවා නිර්වාණය කියලා. බුදුන් කියන්නේ නිර්වාණයට නිවන් දැකීමට බුදුන් දැකීම කියලා කියනවා කියලා තේරුම් ගත්තම එහෙනම් අර පිළිමේ වඳිනවා කියලා ඔය කතා ඔක්කොම පැත්තකින් තියන්න සිද්ධ වෙනවානේ. ඒ නිසා බුදු සමය තුළ පවතිනවා ධර්මයේ දැකීමෙන් දකින්න පුළුවන් බුදුන් කෙනෙක්. ඇස් දෙකෙන් නෙවෙයි. ඒ ධර්මයේ දැකීමෙන් බුදුන් දකින්න බුදුන් අදටත් බලන්න පුළුවන්, දකින්න පුළුවන්. අන්න ඒ ධර්මයේ දැකීමෙන් බුදුන් දකින්නට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි භාවයක් වැදගත් වෙන්නේ නැහැ. ධර්මයේ තේරෙන්න ඕන. ධර්මයේ කියන පදයට කිට්ටු වෙන්න බෑ. ඒක වටේ හුඟෝ දේවල් වහලා තියෙන්නේ. මම මාධ්‍ය වලට කියලා තියෙනවා, මගේ ළඟ තියෙනවා මගේ පොත් කබඩ් එකේ කොළ පාට පිටකොලයක් තියෙන ලා කොළ පාට පොතක් ධම්ම කියලා. වචන 500කට වැඩි තියෙනවා ධම්ම අර්ථය. එනිසා අපට මේ නිවීම කියන අර්ථයට කිට්ටු වෙන්න බැරි ආකාරයට ඒක වටා විශාල ආවරණ ගොඩක් වහලා තියෙන්නේ. හොයාගන්න බෑ. එනිසා ඇස් දෙකෙන් හොයලා දකින්න බෑ. එහෙනම් අපට මෙන්න මේ යුගයේ වටිනවා මොකක්ද? බුදුරජාණන් වහන්සේ ත්‍රිපිටක සූත්‍ර දේශනා තුළ පැහැදිලි කරලා තිබෙන්නේ තමන් පංචස්කන්ධයේ ආත්ම කොට අරගෙන අපාය දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ සසර ඇවිද්දවවත් පංචස්කන්ධයේ ආත්ම කොට ගැනීමෙන් මිදී අනාත්මයට පත්වීම අවබෝධයට පත්වීම බවත්. ඔබටත් මේ අවබෝධයට පත් වෙන්න මේ පංචස්කන්ධය තේරුම් ගන්න පුළුවන් නම් එහෙනම් ඔබට ඒකේ ආත්මයේ සසර හදන හැටි සහ දුක් ගෙනත් දෙන හැටි අනාත්මයේ සසර ගමන නිමා කරන හැටි තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒකට තියෙන බාධාව මොකද්ද?
ඒක තියෙන බාධාව තමයි පංචස්කන්ධය කියන විග්‍රහයට පරම්පරාවෙන් ඉගෙන ගත්ත වැරදි අවබෝධය. මම කුඩා කාලේ මගේ ළමා කාලේ මම ඔය එක එක්කෙනාට සවන් දෙනකොට අහපු වචන තියෙනවා. ඔය ගම්බදව පන්සල වගේම දේවාලයක හිත විශ්වාස තිබා තිබිච්ච අය තියෙනවා. විශ්වාස කළත් නැතත් දේවාලයකුත් තියෙනවා. ඉතින් ඒ අර බුදුන් වෙත යනවා වගේ දෙවියන්ටත් කොටස දෙන කාරණයක් තියෙනවා. ඉතින් ඒ කොටස අරගෙන දේවාලේ බාරකාරතුමා ඇවිදින් ගෙවල් වලදී සතා සතුන් ගෙදර ඔක්කොම ආරක්ෂා කරලා දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලනවා. යාතිකා කරනවා කියලා කියන්නේ. එතනදී මට ඇහෙන්න හම් වෙලා තිබෙනවා වුන් කියනවා මේ මිනිස්සුන්ගේ මේ ශරීර පංචස්කන්ධයට වැළඳගත්තා වූ 89ක් රෝග 93ක් ව්‍යාධි 23ක් කාන්තරා ඔක්කොම දූරීභූත කරලා දෙන්න කියලා. අන්න දැන් අර කපු මහත්තයා පංචස්කන්ධයේ ශරීරයට ඕක පාඩම් කරගෙන නම් අපි බුදුදහම හොයන්න එන්නේ කවදාවත් හම්බ වෙන්නේ නැහැ. අදටත් රාජකීය පඬිතු උපාධිය පවා ලැබපු ඇවිද්දෝ පුවත්පත්වල ලිපි ලියමින් පංචස්කන්ධ කියන්නේ ශරීරයට කියලා නෙවෙයිද බලන්න. සමහර අය මොනවද වුන් ලබාගෙන තියෙන්නේ එතකොට? ඔවුන් කතා කරන්නේ ශරීරය නම් පංචස්කන්ධය කියලා. ඔවුන් මොනවද හදාarලා තියෙන්නේ අභිධර්මයේ? ඔවුන් අඩු ගානේ සත්අට්ඨාන කුසල සූත්‍රයවත් කියවලා නැහැ නේද? ඒ නිසා පංචස්කන්ධය පිළිබඳ වැරදි අවබෝධය ධර්මයේ සම්පූර්ණයෙන්ම වසාලයි. ධර්මයට අවතීර්ණ වීම සඳහා මංපෙත් වසාලයි. ඔන්න ඊළඟ ප්‍රශ්නය. මම දකිනවා මෑතක් වෙන විට තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කළ සියලුම ධර්ම කරුණු විග්‍රහ කළේ පංච උපාදානස්කන්ධයෙන් මිදීම මුල් කොටගෙන පංච උපාදානස්කන්ධය නම් වූ ඒකකය තුල මොනවාද ඒ කාරණා පිළිවෙලින් කියන යන්න. ඔබ දන්නා වූ දුකත් හේතුවත් නැති උතනත් මාර්ගයත්. මේ තමයි දුක්ඛගාමිනී සහ නිරෝධගාමිනී ප්‍රතිපදාව දිතම පරයයක්. මේ දුක හේතුව දුකටපත් වෙන හැටි නැති උතන මාර්ගය අනුගමනය කරන්න ඕන එක. මේක දකින්න ඕන පංච උපාදානස්කන්ධය තුල. මේක නැතුව මොනතරම් ලියන්න කියන්න පාඩම් කරන්න පුළුවන් විභාගේ පාස් වෙන්න. එහෙම නැත්නම් ඔබ සංස්කාරයන්ගේ නිත්සුකාත්මය සහ නිදුක්ඛානාත්මය කියලා දෙපැත්තක් දකිනවා. ධර්මයේ නොතේරෙන තාක් කල් ඔබට පංචස්කන්ධයේ නිත්සුකාත්මයි තේරුම් ගත්ත දවසට අනිදුක්ඛානාත්ම වශයෙන් බලන්න පුළුවනි. ඒකත් පංච උපාදානස්කන්ධය තුල. ඔබ පොතේ දකිනවා සතර සතිපට්ඨානය කියලා එකක්. ලියනවා කියනවා පාඩම් කරනවා පුද්ගල වශයෙන් ඉඳගෙන වඩනවා. හැබැයි පංච උපාදානස්කන්ධය තුල සතිපට්ඨානය වඩන්න දන්නේ නැහැ. ඔබ දකිනවා මරණ සතිය කියලා එකක් තියෙනවා. ජීවිත අවසානයේ මැරෙනවා කවදා හරි එක හිත හිතා ඉන්නවා. මැරුණාම ස්කන්ධ පහෙන් පහට මරණයටපත් වෙනවා. ලෝභ දේශ මොහ මරණයටපත් කරගන්න පුළුවන් නම් ස්කන්ධ පහ තුල මරණ සතිය තියෙන බව දන්නේ නැහැ. ස්කන්ධ පහ දන්නේ නැති නිසා. අප්‍රමාදය කියලා පදයක් තියෙනවා. ප්‍රමාදය කියලා. ස්කන්ධ පහ උපාදානය කරගන්න එකට ප්‍රමාදය කියනවා. උපාදානෙන් මිදෙනවට අප්‍රමාදය කියනවා. ස්කන්ධ පහ තුලමයි දේශනා වෙලා තිබෙන්නේ. තවත් ගන්න පුළුවන් ධර්මපරයය ඕන තරම්. මේ ඕනෑම ධර්මපරයයක ස්කන්ධ පංචකය නැමැති ඒකකෙන් එහාට මොකවත් යන්නේ නැහැ. පවත්තන්නේ අපේ අවිද්‍යාව විසින්. සතර හදන්නේ අපේ අවිද්‍යාව විසින්. ඒ සතර හදන එක නවත්තන්න මොකද කරන්න ඕන කියන එක ස්කන්ධ පංචකය තුළ දකින්න ඕන. එනිසා ඒක තේරුම් ගන්න මොකද කරන්න ඕන. ඒකට ඉගෙන ගන්න ඕන කන්ද කියන්නේ සමූහයන්ට පංච කියන්නේ පහට. එතකොට ඔබ ළඟ කයට නෙමෙයි මේ සමූහයන් පහ කියන්නේ. ಜಾති ආගම් කුල ભેදකින් තොර බලන්න මේවා තියෙනවද කියලා. දෙකයි තියෙන්නේ. දෙක එක ඇස වශයෙන්. ඇස, කන, නාසය, දිව, කය. දොරවල් පහ. පාලියෙන් පංචද්වාර කියලා කතා කරනවා. මේවයින් පරිබාහිරව මේවන් ගන්න අරමුණු නැතුව ගන්න පුළුවන් එකක් තියෙනවා. ඔබට නින්ද සහ කල්පනාවේ මනෝද්වාරය. දැන් මේක ත්‍රිපිටකයේ නෙමෙයි ඔබ ළඟනේ තියෙන්නේ. සත්වයා යනු දොරවල් හයක එකතුවක්. මේ කය නෙමෙයි පංචස්කන්ධය. මේ කය තුල ඇසේ කනේ නාසයේ දිවේ කය දොරවල් හයෙන්ම ස්කන්ධ පහේව හයක් පහළ වෙනවා. දොරවල් නැති අයට මනෝද්වාරිකව ස්කන්ධ පහ පහළ වෙනවා. දෙවියන්ටයි ප්‍රේතයින්ටයි. බ්‍රහ්මයින්ට මනෝද්වාරිකව රූපස්කාම අරමුණු නැතුව
ධාන අරමුණේ ස්කන්ධ පහ පහළ වෙනවා. ඒවට රූප නෑ, ඝන කයවල් නෑ. ඒ නිසා ස්කන්ධ පහ පංච උපාදානස්කන්ධය කියන එක පහළ වෙන්නට උපාදානය නැමැති දෝෂය ඇරුණාම කයක් මොන නෑ. ඒ නිසා තමයි ඕපපාතික උපදිනා සත්වයක් ඇත කියලා කියන්නේ. දැන් එහෙමනම් අපට මේ සඳහා හොඳ සාක්කියකට යන්න පුළුවන් තැනක් තියෙනවා. අර කයට පංචස්කන්ධය කියන අයට සහ කයේ කොටසකට රූප සහ කොටසකට නාම කියන අයට. හොඳයි, අපි වර්තමානයේ පිළිගනිමුකෝ රූප, කය, වේදනා, සංඥා, සංකාර, නාම කියලා. දැන් එතකොට එහෙනම් මනුස්සයින්ටයි සුනකයින්ට ගව සත්වෙන්ට විතරයි ස්කන්ධ පහක් තියෙන්න ඕන. මොකද අපාගත සත්වයින්ට ආහාරයෙන් ගන්න පඨවි ආපෝ තේජෝ නැහැ. දෙවියන්ටත් නැහැ, බ්‍රහ්මයින්ටත් නැහැ. එතකොට ඔවුන් ස්කන්ධ හතරකින් පරලෝකෙ හින්ද ඉන්නේ. නෑ, සක්කාය තියෙනවා කියලා තියෙනවා. දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ පංච උපාදානස්කන්ධය තියෙනවා. එහෙනම් පංච උපාදානස්කන්ධේ රූප, අපායේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ හැමතැනම තියෙන්න ඕන එකක්. රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ වලට ශරීරයට කියලායි පාඩම් කරගත්තේ. ඕක විතරද අර්ථ තියෙන්නේ. වෙනත් අර්ථ ගන්න බැරිද? රූප කාය, වේදනා කාය, සංඥා කාය, සංකාර කාය, විඥාන කාය. රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප. ඒවා පඨවි ආපෝ තේජෝ ආයුධ. දොරවල් පහට හම්බ වෙන අරමුණු වලටත් කියන්නේ රූප කියලානේ. රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප. බාහිර උදව්වෙන් පහළ වෙන්නා වූ අරමුණු වලට නමක්. බාහිර උදව්වක් නැතුව පහළ වෙන එකට ධම්ම රූප කියනවා. ඉතින් අපි ළඟ රූප හයක් පහළ වෙනවානේ. රූප හය ඔබ විඳින්නේ නැද්ද? රූපය අම්මා තාත්තා වශයෙන්, ශබ්දය ගීතයක් වශයෙන්, ගන්ධය සුවඳ සහ ගඳ වශයෙන්, රස රස තිත්ත සහ පෙන රස වශයෙන්, පහස කායික වශයෙන්, ප්‍රිය අප්‍රිය වශයෙන්, ධම්ම ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා ක්‍රෝධ පව්පින් වශයෙන්. මේ දොරවල් වලට හම්බ වෙන්නා වූ අරමුණ ඔබ මෙසේ වේදනාවෙන් විඳින්නේ නැද්ද? දොරවල් හයෙන් ඔබට වේදනා හයක් පහළ වෙන්නේ නැද්ද? ඒ වේදනාව ඔබ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා වශයෙන් හඳුනන්නේ නැද්ද? ඒ වේදනාවට අනුව ඔබට එතන චේතනාවක් පහළ වෙන්නේ නැද්ද? ඒකට කියනවා සංඛාර කියලා. එහෙනම් ඇහි, කනේ, නාසයේ චේතනා පහළ වෙනව නේද? දැන් මේ ඇහි සිදුවන දේ, කනේ සිදුවන දේ ඔබ අඳුනගන්නේ නැද්ද? අඳුනගන්න නිසා නේද ඇහි සිදුවන හඳුනනට චක්කු විඥානේ, කනේ සිදුවන දේ හඳුනනට සෝත විඥානේ, මෙසේ විඥාන හයක් පහළ වෙනවායි කියලා පෙන්වන්නේ. දැන් යන්න සංයුත්ත නිකාය සත්තට්ඨාන කුසල සූත්‍රය පෙරලා ගන්න. අපි ඔබ ගන්න අනිසත්තු ඕන නෑ. ඔබට දොරවල් හය නිසා වේදනා හයක්, සංඥා හයක්, සංකාර හයක්, විඥාන හයක් පහළ වෙන බව බමුණන්ට වෙනස් කරගන්න බැරි මේ සංයුත්ත නිකාය සත්තට්ඨාන කුසල සූත්‍රයේ තියෙනවා නේද? හැබැයි ඒක රූප නිසා කියලා නෑ. ඒක ඉතින් පොත ලියනකොට කරගත්ත වැරැද්දක්. නිකම්ම අතහැරලා තියෙනවා. අපි තේරුම් ගන්න. ඇසෙන් නම් රූප රූපේ නිසා, කනෙන් නම් ශබ්ද රූපේ නිසා, දොරවල් හයට එන අරමුණ මුල් කොටගෙන තමයි වේදනා, සංඥා, සංකාර පහළ වෙන්නේ. එහෙනම් අරමුණයි රූපය. දැන් නාම රූප නේද ඔක්කොම? පඨවි ආපෝ තේජෝ රූප නෙමෙයි, සංසාරේම නාම රූප බැවින් තමයි කයක් තිබුණත් නාම රූප, කයක් නැතත් නාම රූප. දැන් ඉතින් පංචස්කන්ධය කියන එක ඉගෙන ගත්තට මේක තුල අපි රැවටලා ඉන්න එක දන්නේ නැහනේ. දැන් අපිට මෞකසින් බිවි ජීවිතාසානයේ මරණය වෙනකොට ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් අරමුණෙන් අරමුණට ඉපදී මැරෙන පංචස්කන්ධයේ ඉපදීම මැරීම නම් වූ සියුම් මරණයක් සිද්ධ වෙනවා. එච්චරයි අපේ ආයුෂ. මේ මරණයේදී අපි මේක අතින් මේ පංචස්කන්ධය ඉපදීම මැරීම අපි වරද්ද ගන්නවා. අන්නේ පංචස්කන්ධයාගේ ඉපදීම මැරීම වරද්ද ගැනීම තමයි සංසාරයේ අපාය, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ යනවායි කියලා කියන්නේ විපාක. මුළු සංසාරයේම පාප කර්මයේ, පුණ්‍ය කර්මයේ, ධාන කර්මයේ පංච උපාදානස්කන්ධේ විපාක. ඒ නිසා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා, පංචස්කන්ධය නම් පහළ වෙනවා. උපාදාන කරගත්තේ ඔබ පෞද්ගලිකව ඔබට ඕන හැටියට. දැන්
බුදුන් යනු මෙන්න මේ පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයට බවට පත් කරගෙන අපාය තුල දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ තුල සත්‍යය ඇවිදින බව තේරුම් අරගෙන උන්වහන්සේ මේ උපාදාන නම් වූ වරද්දෙන් මිදුනහම උන්වහන්සේට පංච උපාදානෙන් මිදුණා. දැන් පංච උපාදානෙන් මිදුණ පංචස්කන්ධය. දැන් උපාදානය කියනවා පංච උපාදානස්කන්ධයට ඒ තමයි ඊතහාසයෙන් සොමේ අත්තා මම මගේ ආත්ම කොට ගත්තා වූ පංචස්කන්ධයේ ආත්මය. පංචස්කන්ධයේ අනාත්මයේ එකට වඩා එකක් ලෞකික සැප වෙනස් වුණාට අපාය තුල දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ තුල භවගාමිත්වය හදා දෙමින් ජාති ජරා ව්‍යාධි ශෝක මරණ తాවකාලික අවලංග කළාට ඉන් මුදවා දෙන්නේ නැහැ. එහෙනම් පංචස්කන්ධයේ අනාත්මයට පත්වීම බුද්ධත්වයට පත්වීමයි. අවබෝධයට පත්වීමයි. මෙන්න මේ පංචස්කන්ධයේ තේරුම් අරගෙන ආත්මය තුළ දුක් ගෙනත් දෙන බව තේරුම් අරගෙන අනාත්මයට පත්වෙන්න අවශ්‍ය මාර්ගයට ඔබට පත් වෙන්න පුළුවන් නම් ඔබටත් බුදුන් වෙත යන්න පුළුවන්. බුදුන් වෙත යන පාර වැටලා තියෙන්නේ එහෙමයි. ඒක තමයි ධර්මයේ දකීද බුදුන් දකී බුදුන් දකීද නිවන් දකී කියන පදයේ ධර්මයයි බුදුනුයි නිවනයි වචන තුන එකට පාවිච්චි වෙන්නේ ඇයි කියලා ටික හොයලා බලන්න. ධර්මය කියන්නේ බණපොත, බුදුන් කියන්නේ ශරීරය, සංඝයා කියන්නේ ස්වාමින් වහන්සේලා කියලා හිතන් ඉන්න තාක්කල් නම් මේ දර්ශනය ගැඹුරු වෙන්නේ නැහැ. බුද්ධං සරණං ගච්ඡාමි කියන එකට අර්ථයක් දක්වන්නේ කොහොමද? ශාරීරික සරණ යාමද බුදුන් සරණ යාම කියන්නේ කියලා. එහෙනම් ශාරීරිය අවුරුදු 45න් 80න් පස්සේ නෑනේ. අද බුදුන් සරණං ගච්ඡාමි අවලංගු වෙන්න එපැයි. නෑ අදටත් බුද්ධං සරණං ගච්ඡාමි අවලංගුයි. තේරුම් ගත්ත කෙනාට. ඒ පිළිමේ හෝ ප්‍රතිමාව මේ ශාරීරිය වෙන්න බෑනේ නේ. මොකටද මේ තෙරුවන් තියෙන්නේ? අපි අද කතා කරේ බුදුන් ගැන විතරමයි. දැන් අවසන් කරන්න කිට්ටුයි. මතක තබා ගන්න. එහෙමනම් මෙන්න මේ බුද්ධ කියන පදේ පංචස්කන්ධයේ ආත්මයේ පව සසරට ඇලිලා, පංචස්කන්ධයේ ආත්මයේ පින කාමසුගතියට ඇලිලා, පංචස්කන්ධයේ ආත්මයේ ධානයේ බඹලෝට ඇලිලා, පංච උපාදානස්කන්ධේ සසර දුකින් මිදිලා නැහැ. උන්වහන්සේ මේ උපාදාන නම් වූ වැරද්දෙන් මිදුණා. එතකොට පංචස්කන්ධය අනාත්මයටපත් වුණා. දැන් පංචස්කන්ධයේ අනාත්මය අපායෙන් දිව්‍ය ලෝකයෙන් බ්‍රහ්ම ලෝකයෙන් මිදිලා. අපායෙන් බ්‍රහ්ම ලෝකයෙන් දිව්‍ය ලෝකයෙන් මිදුන තැන මේ පංචස්කන්ධය අනාත්මයටපත් වුණාම හම්බ වෙනවා. ඒ බුදුන් වෙත යන පාර. ඒ බුදුන් ඔබ එනතුරු අදත් බලන් ඉන්නවා. පිළිගන්න. ඒ නිසා තමයි කිං තේ වක්කලේ ඉමිනා පූතිකායන දිත්තේන යෝකෝ වක්කලියේ ධම්මං පස්සසෝ මං පස්සති. වක්කලියේ මගේ මේ දෙතිස් කුණ පින්නොක් ශරීර දිහා බලන් ඉඳලා නම් ඇති අර්ථයක් ලැබෙන්නේ නැහැ. මා දෙසූ ධර්මයේ දකින්න පුළුවන් නම් බුදුන් දකින්න පුළුවන් කියලා. දැන් මේ පැහැදිලි කිරීමට අනුව පංචස්කන්ධයේ ආත්මය අධර්මයයි, පංචස්කන්ධයේ අනාත්මය ධර්මයයි. තවත් තියෙනවා පැති. එහෙනම් නරකද මේ විවේකව ඉන්න කාලේ ස්වකීය අවබෝධය ඉස්කෝලපත දහම් පාසල්පත ඉක්මවා යමින් තේරුම් ගන්න බලන එක. මේක ජීවිතයෙන් පරිබාහිර වෙනම විෂයක් කියලා හිතන්න එපා, වෙනම ජීවිතයක් කියලා හිතන්න එපා. ජීවිතය තුළ පංචස්කන්ධයේ ආත්මය ක්‍රියාත්මක කරමින් ඔබට ලෝභ දේශ මොහ වලින් දුක් ගෙනත් දෙනවා. ඒක ජීවිතය තුළනේ. ඒ ලෝභ දේශ මොහ පංචස්කන්ධයේ ආත්මය තුළ ඔබට දුක් ගෙනත් දෙන එක නැති කරන්න පුළුවන් පංචස්කන්ධයේ අනාත්මය තුලින්. ඒ ජීවිතේ ඕකමයි. දුක් වෙනුවට දුක් නැති තැනකින් ජීවිතය ගෙනියන්න පුළුවන් කමක් තිබෙනවා. ඒ සුන්දරත්වයේ අත්විඳින්න හුඟක් ළඟටනේ ඇවිදින් ඉන්නේ ඔබ. ළඟට ආපු සුදුසුකම් තමයි බුද්ධෝත්පාදයක සදහම් හමුවීම සමග වෙනසත් බව ලැබීම. විතරක් නෙමෙයි දුෂ්ට උෂණ 8කින් මිදී නාවෙනි ෂණ සම්පත්තිලාභියෙක් බවට පත්වීම. මේ අගේ හොයාගන්න. අක්කන සූත්‍රයේ සඳහන් වෙලා තිබෙනවා. මේ රටෙත් ඉන්නවා විවිධ රටවලත් ඉන්නවා බුදුන්ගෙන් ධර්මයෙන් වැඩක් ගන්න බැරි මිනිස්සු. දෙවියොත් එහෙමයි, අපාගත සත්වයොත් එහෙමයි, බ්‍රහ්මයොත් එහෙමයි. දෙවියෝ නම් සඳහන් කරලා නැහැ, බ්‍රහ්මයොත් අයිතියකට. දුෂ්ටක්ෂණලාභීන්. දුෂ්ටක්ෂණ 8කට තියෙන ශන සම්පත්තිය එක නම් ඔබ ශන සම්පත්තිලාභියෙක් නම්
ඔබ ෂණ සම්පත්තිය අතහැර දුක්සත්සන අතට ගිහින්ද බුදුන් හොයන්න කල්පනා කරන්නේ. නෑ යටින් මිදිලා ඇවිදින් ඉන්නේ බුදුන් හොයාගන්න. දැන් ඔබේ අවබෝධය මෙහෙවන්න. මේ වෙසක් සමය තුළ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්ට යන පාරයි මම මේ කියලා දෙන්නේ. තව අපි ධර්ම දේශනාවත් දෙකක් කරමු ධර්මයේ සංගය ගැන. ඔන්න අදට බුදුන් පිළිබඳව කතා කළා. එනිසා ඔබට වෙසක් කූඩුපත්තු කරන්න බැරි වුණාට දන්සැල් දෙන්න බැරි වුණාට වන්දනාව යන්න බැරි වුණාට ධර්මයේ දැකීම තුළින් වෙසක් මංගල්‍යයක් උදා කරගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනය කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද ධර්ම දේශනාවේ දායකත්වය ලබා තිබෙන්නේ කල්ලෙලිය වෑබඩමුල්ලේ පදිංචි සමන්තා පෙරමුණේ මහත්මිය සහ කැනඩාවේ පදිංචි ඩිනාල් පෙරමුණේ මහතා විසින්. අරමුණු අතර අදින් 3 මාසකට පෙර එනම් 2021 පෙබරවාරි මාස 25 වන දින අපාතරින් වියෝ වුණා වූ දයාබර මෑණියන් වන කල්ලෙලිය වෑබඩමුල්ලේ පදිංචි සිටි ජේ.ආර්. රන්දනිය මහත්මියටත් දැනට වසර 2කට පෙර වියෝ වුණා වූ ධර්මවංශ පෙරමුණේ පියාණන්ටත් පියාණනුත් ගෞරවයෙන් සිහිපත් කොට අවශ්‍ය තැනක සිටිනම් මේ පින් අනුමෝදන් වීමේදී ඒ ජීවිතයේ දුක් කෙලවර කර ගනිත්වා මතු උපදිනා ජීවිතකදී මිනිසත් බව ලබා ධර්ම ශ්‍රවණයකට සද්ධර්මය අවබෝධයෙන් සසර දුක් කෙලවර කර ගනිත්වා උතුම් නිර්වාණ පිණිස හේතු වේවායි ප්‍රාර්ථනා කරන්ටයි. ධර්ම දේශනා කරවා ගැනීමෙන් මේ වෙසක් සමය තුළ ධර්ම දානයක් දීමෙන් ජනිත කරගත්තා වූ ආනිසංසයන් මත පිහිටා ඔබේ පරලෝසෙපත් මව්පියෝ වල ඇතුළු සියලු ඥාති වර්ගයා ගෞරවයෙන් සිහිපත් කරන්නට යමෙක් ඔබෙන් වියෝ වීමේදී ඔබ පිළිබඳ බලාපොරොත්තු තබා පින් අනුමෝදන් වීමේ බලාපොරොත්තු පරදත්තු උපජීවියෙක්ව සිටිනම් මේ පින් අනුමෝදන් කරන ඒ ජීවිතය දුක වෙනුවට සුවෙන් පුරවා ගනිත්වා. ඒ ජීවිතය කෙලවර කරන දවසකදී යලිත් මිනිසත් බව ලබා ඒ ජීවිතවල මුලදීම බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයන් ලබා ඔබට මෙන් ත්‍රිලක්ෂණයේ ගැඹුර වටහා ගන්නට ලැබෙන දවසකදී සසර ගමන කෙලවර කරන්නට අවශ්‍ය ධර්ම අවබෝධය ලබාගෙන සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සුවයෙන් සැනසෙන මංපෙත්වල ඉවර කර ගන්නට හේතු වාසනා වේවායි කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කළා ඔබ හැම දිනාටත් මේ යුගයේ ධර්ම ශ්‍රවණය කළා ඔබ හැම දිනාටත් මේ ආනිසංසයන්ට වඩා අවබෝධය මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව සහ චිර ජීවනයේ පිණිස හේතු වේවා. යන්නේන ගමන් බිමන් රැකියාදී කටයුතු යහපත් අනාගත බලාපොරොත්තු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. රෝග පීඩා දුරු වේවා. කල්යාණ මිත්‍ර සෙවණේ අගේ වැටේවා. ත්‍රිලක්ෂණී වැනි දහම් කරුණක් පංච උපාදානස්කන්ධෙන් මිදීමට අනුගමනය කරන්න ඕන ආකාරය තේරුම් ගන්නට ලැබීම තුළින් ඔබටත් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සුවයෙන් සැනසෙන්නට හේතු වාසනා වේවායි සෑම දිනාම ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම ධර්මයේ තුලින් බුදුන් දකින සුබ වෙසක් මංගල්‍යයක් වේවායි අප ප්‍රාර්ථනා කරනු ලබනවා. සබ්බිහිතයෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං